හරි මේකේ පේපර්ස් ටික බලන්න යන ඩේටාබේස් වල උදේ රිවිෂන් එක වගේ කරා. හරි මේක කියන්නේ සිංහල මීඩියම් වල ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායන්ගේ වාසි. මම පළවෙනි එකටම කිව්වේ දත්ත ආචාර්ය සඳහා කුඩා භෞතික අවකාශයක් අවශ්‍ය වීම ස්ටෝ කරන්න. දැන් භෞතික අවකාශ නම් ඕනේ නැහැ මේක software එකකින්. හරි. පිටපත් ලබා ගැනීමේ පහසුව. මේක නම් හරි. තොරතුරු සොයා ගැනීමේදී වඩා කාර්යක්ෂම වීම. කුඩා භෞතික අවකාශයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන්නේ. භෞතික අවකාශයක් ඕනේ නැහැනේ මේවා සේව් කරන්න. software එකක කොහරි එක හાર્ඩ් එකේ ඒ වගේ තමයි මං හිතන්නේ මේක BC කියලා. හරි. ඉන්න මේ බලමු මේකේ. දවස් 20 මාකින් ස්කීම් එක බලමු මොකක්ද කියලා. ප්‍රශ්නේ මොකද්ද? දහට මේවත් මං ගන්න මේවත් බලන්න. ඒගොල්ලන් දීලා තියෙන 4 කියලා. භෞතික අවකාශය කියන්නේ ෆිසිකල් ස්පේස් එකක් ඕන වෙන්නේ නැහැ ගොඩක් දුරට. ඒ කියන්නේ එක්ක හાર્ඩ් ඩිස්ක් එක දැන් ගොඩක් දුරට අපි ඒවා සේව් කරන්නේ වෙබ් හොස්ටිං කියලා හොස්ට් එක ඇතුලේ තමයි සේව් කරන්නේ. ඒක ඇත්තටම මේ එහෙ තියෙන හાર્ඩ් ඩිස්ක් එක තමයි ස්ටෝර් වෙන්නේ. ABC සියල්ලමත් ගන්න පුළුවන්. මට හිතෙන්නේ BC කියලා. හරිද? දත්ත ආචරණ සඳහා කුඩා භෞතික අවකාශයක්. සයිස් එක නම් පොඩිද. ඒ කියන්නේ මෙන්න මේ ෆයිල් එකනේ සේව් වෙන්න තියෙනවා. ඔයාලට බෑකප් කරලා පෙන්නුවේ මෙන්න මේ ෆයිල් එකනේ. පොඩි ෆයිල් එකක් මේ. මගේ දැන් software එක එච්චර ලොකුණත් කිලෝබයිට්ස් මෙන්න මෙච්චර ගාන එකක් තමයි හැදෙන්නේ. හරි. එතකොට ඒකට බලන්න ඔයාලා ඒ උත්තරේ එහෙමද කියලා. දැන් මේකේ ඊළඟ එකේ අහනවා සිංහල එක බලන්න. හරි. පොත් සහ කතුරු වලින් ලියන ලද පොත් පිළිබඳව දත්ත ආචරණ සඳහා යොදාගන්න. මෙන්න මේ ප්‍රශ්න 19 20 21 තුනක් එනවා. හරිද? 3යි උඩ එකයි 4යි. හරි. දැන් අපි බලාගෙන ඉමු මෙන්න මේ වගේ වගුවක් දුන්න ගමන් මේවල මොනවද කියලා අපි ටක් ගාලා බලාගෙන ඉමු. හරි. මට මේවල ප්‍රයිමරි කී එක කියන්න බලන්න ඕත ටේබල් එකේ ප්‍රයිමරි කී එක කියන්න බලන්න නැහැ. තියෙනවා නම් මොනවද කී එක? ප්‍රයිමරි කී එකක් කියන්නේ මොකද්ද? ඔව්. යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න තමයි තියෙන්නේ. ඒකට තනි ඉරක් තමයි යටින් ගන්න ප්‍රයිමරි කී එකට ඒ දිහා මේක ප්‍රයිමරි කී බුක් ටේබල් එකේ මේ බුක් ID බුක් එකක් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න තියෙන එක බුක් ID මම මේකටත් ප්‍රයිමරි කී කියලා දානවා. ඊට පස්සේ කතෘ පොත් මෙන්න මේ කතෘ මොන පොතද? එතකොට මේ auth ID කියන එක කොහෙන්ද ආවේ? auth ID කියන එක මෙහෙම නේද ආවේ? මෙයාගෙන් ආවේ. එතකොට මේක මොන කී එකක් කියලාද කියන්නේ? මේක ෆොරින් කී එකක්. හරි. නැත්තම් ෆොරින් කීයට සිංහලෙන් කියන්නේ ආගන්තුක අතුරක්. හරි. මේ ආගන්තුක අතුරු කී කියන නම් පාවිච්චි කරන්නේ නැහැ ගොඩක් දුරට. මේ book ID කියන එක ආවේ මෙයාගෙන්. එතකොට මේකත් ෆොරින් කී එකක්. එතකොට මේකේ ස්පෙસિෆික් රෝ එකක් අපිට හඳුනා ගන්න පුළුවන් මොන ඕත මොන ලියපු පොතටද මේ 1001 අනිල් ලියපු B003 B03 කියන එකට මේ science for everyone එකට royalty share එක series එකක් තියෙනවා. එතකොට මේ දෙකම අරගෙන නේද මෙයාගේ unique field එකක් හොයනවා නම් හොයන්න ඕන. මේ දෙකම set වෙන්න බෑ.
මෙන්න මේ දෙකකට කියන්නේ මොකද්ද? composite key. මම CK කියලා කියන මම නිකන් දාන්නම් CK කියලා composite key. සංයුක්ත අතුරක් තමයි මේ තියෙන්නේ. ඔන්න ওই ටික මුලින්ම ලකුණු කරන් ඉන්න. හරි? ඉන්න ඔයාලට වෙනම වර්ඩ් එකක් හදන්න ඒකට. හරි ඊට උඩ එකට ඔයාලට ආවේ ABC සියල්ලම කියන එක තමයි තිබුණේ. මේකට මේ දෙක තමයි මට නම් හිතෙන විදිහට හරි එක. හැබැයි මේකත් ඔයාලා දාලා තිබුණා. භෞතික අවකාශයක් කිව්වොත් හිතන්න පුළුවන් හાર્ඩ් එක පොඩි ස්පේස් එකක් ගන්න ඉඳ එහෙම වෙන්නේ නැති. මට හිතෙන්නේ හරි කියලා මෙන්න මේ 3 කියන එක. හරි 19 20 21 මෙන්න මේ ටික අපි ලකුණු කරගත්තා. ප්‍රයිමරි කී කියන්නේ මොනවද? මේකේ ෆොරින් කීස් මොනවද? කම්පොසිට් කී එක මොකක්ද කියලා. හරි ඊට පස්සේ මේක අහනවා ඕත බුක් වගුවේ ප්‍රාථමික යතුර විය යුත්තේ මින් කුමක්ද? ධනුෂ කියන්න බලන්න. අත්රු පොත් වගුවේ ප්‍රාථමික යතුර විය යුත්තේ මින් කුමක්ද? ධනුෂ ඉන්නවද? තුන්වෙනි උත්තරේ author ID book ID. හරිද? දැන් ඒ කියන්නේ මොන කතුරුට මොන පොතෙන්ද මෙච්චර රොයල්ටි ෂෙයා එකක් හම්බෙන්නේ කියලා. හරිද? දැන් ඒ කියන්නේ අර ආපු ප්‍රයිමරි කීස් දෙක ආවම මේකට ෆොරින් කී දෙකක් වෙනවා. ඒ දෙක එකතු වුණාම අපි ඒ දෙකට කිව්වා මොකද්ද මේකේ කම්පොසිට් කී එකක් කියලා. එතකොට මේකට උත්තරේ එන්නේ 3. කට්ටියට තේරුණා නේද? ඔව් සර්. හරි. දැක්කම දැන් එන්ඩ් වෙන්නේ මීටින් එක. මේක. හරිද? මම මෙහෙම දානවා මේක. එතකොට ඔයාලට බලා ගන්න ලේසි. හරි. ඊට පස්සේ මම ඔයාලට මේ එන සතියේ ඇක්සස් වලින් ඩේටාබේස් එකක් හදලා කොහොමද ඩේටා දාන්නේ, ප්‍රයිමරි කී ෆොරින් කී හදාගන්නේ කොහොමද? හරි. පොඩි එකක් ඔයාලට කරලා පෙන්නනවා. ලැප් එකක් වගේ ලෑස්ති කරගන්න ඇක්සස් කියන සොෆ්ට්වෙයාර් එක දාලා ඉගෙන Microsoft Office දාගත්තා නම් හරි. එහෙම දාගන්න ඕන නම් මට කියන්න ක්ලාස් එකෙන් පස්සේ මම ඔයාලට මේ ටීම් වීව් එකෙන් හරි දාලා දෙන්නම් ක්‍රැක් කරන ගන්න ඕන. හරිද? ඔරිජිනල් එක ගන්න ඕන පොඩ්ඩක් ගන්න. මේක ඊට පස්සේ මේක. හරි. මේකට බලන්න ඔයාලට මොකක්ද හිතෙන්නේ කියලා. දැන් පොඩ්ඩක් මේක පොඩි කරලා දාන්න. පේනව නේද? ඇති නේද ඔයාලට? එනවා සර්. හරි. මේක අහනවා author ID යනු කතෘ වගුවේ ආගන්තුක යතුරකි. author ID කියන්නේ කතෘ වගුවේ ආගන්තුක යතුරයි.
both id කියන්නේ කතෘ වගේ ආගන්තුකයා අතරද? ඒක හරිද වැරදිද? නෑ නේද? author table එකේ author id කියන්නේ මොකද්ද? primary key එක. තේරුණාද? ඔව් සර්. හරි. ඊට පස්සේ author id කියන කතෘ වගේ කතෘ පොත් වගේ ආගන්තුකයා අතරගේ. කතෘ පොත් එකේ ආගන්තුකයෙක්ද? ඔව්. ඔව් හරි. මේ ඒක ගන්න හැටි කාට හරි ප්‍රශ්නයක් තියෙනවද මේ තුන් දෙනාගෙන්? තියනවද අවුලක්? නෑ නේද? නෑ. හරි. නෑ සර්. හරි. එතකොට මේක හරි. book id යනු පොත් වගේ ප්‍රාථමික අතුරයි. හරිනේ book id එක හරි. එතකොට මේකේ author id යන කතෘ වගේ ආගන්තුකයා අතුර කියන එක වැරදි. මොකක්ද වෙන්න ඕන මේක primary key එක තමයි වෙන්න ඕන. මේක වැරදි. මේක හරි. මේක හරි. එතකොට B හා C පමණි. මේ තමයි උත්තරේ. හරි. 21 බලමු. මේකට උත්තරේ මොකක්ද ඔයාලා දැම්මේ කියලා කියන්න බෑ. mathematics with fun යන මාතෘකාව සහිත පොත ලියා ඇති කතෘ කවුරුන්ද? මේකට ඔයාලා දාපු උත්තරේ කියන්නව නෑ ධනුෂි අචිනි ලලිත් විජේනායක. මොකද ලලිත් අනිත් අයත් ඒකක් දැම්මේ ඔව් සර්. හරි බලමු එක mathematics for fun with fun හරි මේකේ දැන් පොත මුලින්ම හොයාගන්නවා පොත මොකක්ද අපිට කියන්නේ mathematics with fun මේකනේ මේක තමයි පොත හරි මේක තමයි පොත එතකොට book id එක මොකද්ද මෙයාගේ B01 හරි ඊට පස්සේ බලනවා B01 එක කොහෙද තියෙන්නේ කියලා මේකේ හරි book id එක ඊට පස්සේ ඒක ලියපෙකාව හොයනවා මෙතනින් තේරුණාද කවුද ලියලා තින්නේ 1005 author id එකකින් ඉන්නේ එතකොට මෙතනින් බලනවා මේ මෙහෙම දානවා මේ තියෙන්නේ මේක තමයි first step එක මේක second step එක මේක third step එක තේරුණාද මේක ලියලා තියෙන්නේ මොකද්ද එතකොට ලලිත් විජේසේකර කියන කතෘ තමයි ලියලා තියෙන්නේ විජේනායකනේ හරිද ඔන්න ඔහොමයි මේවා ගන්න තේරුණාද දැන් ඔව් සර්. හරි හරි මේක තේරුණා නේද කට්ටියට තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවද නෑ නේද හරි නේද ඒක තේරුණා නේද ඔව් සර්. හරි ඔව් සර්. ඊට පස්සේ තේරුම් නැත්තම් මොනවා හරි එහෙම මැද්දෙන් අහන්න හරි දැන් දැක්කද මේකේ කීයක් අවිල්ලද මොනවාද ප්‍රශ්න 1යි 2යි 3යි 4ක් හරිද 2020 ප්‍රශ්න 4ක් ඇවිල්ලා තිබුණා MCQ
ඊට පස්සේ 2019 හරි මේකේ 20 21 24 කියන්නේ 21 3යි මේකෙත් ප්‍රශ්න 4යි හරි හරි බලමු මේකෙත් මෙහෙම ටේබල් එකක් දීලා තිනවා අපි ටේබල් එකක් දුන්න ගමන් අර ටික ගහගමු මොනවා නැතත් ඒ කියන්නේ කොටස පාසල් පුස්තකාලයක පොත් සිසුන් හා සිසුන් විසින් වෙන් කරන ලද පොත් පිළිබඳ ස්ටෝර් කරන්න තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. අපිට මේවා එකක් හම්බෙච්ච ගමන්ම අපි ගහගමු. හරි. ඔයාලත් එහෙම කරන්න. ඔයාලගේ දැන් print අරගෙන තියෙනවා නම් ඒ විදිහට කරන්න. හරි. මේ book table එකනේ. book table එකේ මේකේ මොකක් හරි key එකක් තියෙනවද? ඒ මොකක්ද කියලා කියන්න බලන්න අචිනි. අචිනි book ID, book ID මොකක්ද? primary key, primary key හරිද? මේක primary key එකක් book ID. හරිද? ඒකෙන්ද මම මෙතනට ඉස්සරහින් මේවා දාගන්න. හරි. එතකොට student table එකේ මේක මොකක් හරි තියනවාද key එකක්? ඒ මොකක්ද? ධනුෂ කියන්න බලන්න. ධනුෂි ධනුෂි ඉන්නවද? hello ධනුෂි ඇහෙනවද? hello ධනුෂි ඇහෙනවද? Sir, ඔව් මට මේ student table එකේ මොකක් හරි key එකක් තියෙනවා නම් ඒ key එක මොකක්ද කියලා කියන්න. student ID, ඔව් මොකක්ද ඒ key එක? මේ key එක මොකක්ද වෙන්නේ? primary key, primary key එක වෙනවා. හරිද? يعني student ලා uniquely identify කරගන්න මේකේ තියෙන student ID එක primary key වෙනවා. හරි. ඊට පස්සේ මේ student ID ම තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මෙයාම තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. book ID එක තමයි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ මෙතනට. එතකොට මේවා මොන කීයද වෙන්නේ? ඈන් කියන්න බලන්න මේවා මොන කීයද වෙන්නේ? foreign key, මේවා foreign key. හරි. මේවා foreign keys වෙනවා. දැන් අපි ওই ටික මුලින්ම ලකුණු කරන් හිටියා. හරි මේකේ අහන ප්‍රශ්න ටිකක් බලමු.
මේක අහනවා ස්ටුඩන්ට් වගුවේ ඇති ශේස්ත්‍ර නැත්තම් ෆීල්ඩ්ස් ගාන කීයද කියලා. ස්ටුඩන්ට් ටේබල් එකේ තියෙන ෆීල්ඩ්ස් ගාන කීයද? ෆීල්ඩ්ස් කියන්නේ මොන පැත්තට තියෙන ඒවාද? මං කිව්වා ෆීල්ඩ්ස් කියන්නේ මේ අතට තියෙනවා නම් කියලා. කියද? කොලම්ස් වලට තමයි මේගොල්ලෝ ෆීල්ඩ්ස් කියලා කියන්නේ ටේබල් එකක. තේරුණාද? එතකොට බලන්න ස්ටුඩන්ට් එකේ කීයක් තියෙනවද කියලා? ස්ටුඩන්ට් නේම් කියලා එක කොලම් එකයි, තව කොලම් එකයි, ග්‍රේඩ් කියලා තව කොලම් එකයි, ලයිබ්‍රරි මෙම්බර්. එතකොට මේ ෆීල්ඩ්ස් කීයක් තියෙනවද මේකේ? 4ක් තියෙනවා. හරි. මේකේ රෙකෝඩ් කීයක් තියෙනවද? මෙන්න මේ සෙට් එකේ කියන්නේ PL මේ පැත්තට තියෙන ඒවා. රෙකෝඩ් තියෙනවා. 1 2 3 4 5යි. හරි. ශිෂ්‍ය වගුවේ ඇති ෆීල්ඩ් සංඛ්‍යාව කීයද? 1 3 4යි. නැකද මේක එච්චර ලොකු දෙයක් නෑ. ඔයාලා හරියට concept එක තේරුණා නම් හරි. මේක තේරුණාද කට්ටියටම? ඔව් සර්. හරිනේ. ඔව් සර්. හරි. ඊට පස්සේ දත්ත සමුදායේ ආගන්තුක යතුරක් සඳහා උදාහරණයක් වන්නේ කුමක්ද කියලා අහන්නේ. උදාහරණයක් වන්නේ. හරි. වෙන් කිරීම reservation table එකේ book ID. reservation එකේ book ID. ඒක හරිද? හරි නේද? හරි. හරි ඒක හරි. ඊට පස්සේ ශිෂ්‍ය වගුවේ grade නෑනේ. ඒක foreign key එකක් නෙවෙයි. වෙන් කිරීම reservation වගුවේ reserved date. ඒකත් එහෙම නෙමෙයි. පොත් වගුවේ title එක. title නෙමෙයි title. හරි. පොත් වගේ title එක මෙන්න මේක. ඒකත් නෙමෙයි. එතකොට මේකට උත්තරේ පළවෙනි එක. හරි නේද? ඊට පස්සේ කුමාර් විසින් වෙන් කරන ලද පොත මොකක්ද කියලා අහනවා. මේකට ඔයාලා මොකද්ද දැම්මේ කියන්න බෑ කට්ටිය? මේකට මොකක්ද දැම්මේ? දෙවැනි එක effective writing. දැන් දෙවෙනි එකද? දෙවැනි එක effective writing. ඔව්. හරි ඒක බලමු. හරි. කුමාර් කියන එක තමයි අහන්නේ. ඒකද මේ එන්න පොඩි concept අහන්නේ ඔයාලගෙන්. ඒ කියන්නේ SQL ලියන්නවත් ඒ මොකුත් නැහැ. නිකන් මේක බලාගෙන උත්තර ටිකක් ලියන්න තියෙන්නේ. හරි. කුමාර් කියන එක්කෙනා හරි. එයාගේ ස්ටුඩන්ට් ID එක තමයි මේක. හරි. 1002. ඊට පස්සේ බලනවා 1002 කියන එක මේ ෆස්ට් ස්ටෙප් එක. ඊට සෙකන්ඩ් ස්ටෙප් එකේ බලනවා රිසර්වේෂන් එකේ 1002 කියන එක්කෙනා මොකද්ද දාලා තියෙන බුක් එක? මොකද්ද මේ දාලා තියෙන්නේ? B0001. ඊට පස්සේ මෙන්න මේක හොයාගෙන යනවා B0001 කොහෙද තියෙන්නේ කියලා. තුන්වෙනි ස්ටෙප් එකේ
මෙයා මොකද්ද ඕඩර් කරලා තියෙන්නේ? මේ තියෙන effective writing කියන පොත තමයි අරගෙන තියෙන්නේ. ඔයාලා හරි. හරි. කුමාර් මොකද්ද අරගෙන තියෙන්නේ? effective writing. තේරුණාද? එහෙමයි හොයන්නේ. කට්ටිය හරිද? හරි සර්. හරි. හරි. ඊට පස්සේ සිසුවෙකු පුස්තකාලයේ සමාජිකත්වය ලබා පොතක් වෙන් කරයි. මේ කාර්යය සඳහා යවත් කළ යුතු වගු මොනවාද? දැන් මෙයා කියන එකට අපි බලන්න ඕන මේක මොකද්ද කරන්න කියලා. හරි 24 සිසුවෙකු පුස්තකාලයේ සමාජිකත්වය ලබා පොතක් වෙනස් කරයි. ඒතකොට ඔයාලා මේකට දැම්මේ මොකද්ද කියන බලන්න. ඈන් මොකද්ද දැම්මේ? ධනුෂි මොකද්ද? අචිනි මොකද්ද දැම්මේ? කියන්න බලන්න. මොකද්ද ඔයාලා දැම්මේ? reservation table එක student table එක මේ කියන්නේ 3 නේද? 3. ඔව් සර්. හරි. බලමු. අනිත් මොකද්ද දැම්මේ? ඒකම තමයි සර් 3. හරි. හරි බලමු. හරිද? මෙයා කරන වැඩ ටික පුස්තකාලයේ සමාජිකත්වය ලබා පොතක් වෙන් කරයි. හරි? membership එක අරගෙන තමයි පොතක් වෙන් කරන්නේ. මේකට ගිහලා බලමු. මුලින්ම සමාජිකත්වය ලබා ගන්න ඕන පොත් වෙනස් කරන්න. හරිද? සමාජිකත්වය ලබන මේ ලයිබ්‍රරි මෙම්බර් එක true කිව්වොත් මේක සමාජිකත්වය ලැබුපයි. ඒ කියන්නේ මේ සුනිල් කියන එක පුස්තකාලේ membership එකක් නැහැ. මෙයා false නෙමෙයි. හරි? සමාජිකත්වය ලබන්න නම් අනිවාර්යයෙන්ම මේ ටේබල් එක අප්ඩේට් වෙන්න ඕන නේද? ඒ ළමයාගේ ඩීටේල් මේකේ තියෙනවා නම් ඒ ළමයාගේ නමක් මොකක් හරි කියලා තිබුණාද ඒකේ? නෑ සිසුවෙකු. හරිද? කවුරු එක්කෙනෙක් එයාට මේ පුස්තකාලයට බැඳෙන්න ඕන නම් මෙතන බැඳුනයින් පස්සේ මෙතන true කියලා වැටෙනවා. දැන් ළමයා ඕන නම් ඒක ඉන්සර්ට් කරන්න ඕන. ඉන්න ළමෙක් නම් සමාජිකත්වයේ නැති කෙනෙක්ගේ අප්ඩේට් එකක් යන්නේ මෙන්න මෙහෙම false තිබිච්ච එක true විදිහට වෙනස් වෙනවා අප්ඩේට් වෙනවා. එහෙම නැත්නම් අලුතෙන්ම ඉස්කෝලේට ආපු ගමම රෙජිස්ටර් වෙනවා නම් ඉන්සර්ට් එකක් අලුතෙන් මේවා data වැටෙනවා. තේරෙනවද? එතකොට අනිවාර්යයෙන්ම මේ ටේබල් එක වෙනස් වෙන්න ඕන කියලා තේරෙනවද? ස්ටුඩන්ට් කියන එක වෙනස් වෙන්න ඕන. හරිද? සමාජිකත්වයේ ලබා පොතක් වෙන් කරයි. දැන් ඒක පොත් දාන්න යන්නේ නැහැ නේ. ඒකින්ද තියෙන පොත් ටිකම තමයි මේ ටිකේ තියෙන්නේ. පුස්තකාලේ. අලුතෙන් පොතක් ඒක දානවා නම් පුස්තකාලේට මේක වෙනස් වෙනවා. ඒතර මේක වෙනස් වෙන්නේ නැහැ. ඒක තේරුණාද? බුක් ටේබල් එක වෙනස් වෙන්නේ නැහැ කියලා. ඔව් සර්. හරිද? ඊට පස්සේ එයා මොකක් හරි පොතක් අවైలබල් තියෙනවා. ඒක රිසර්ව් කරොත් මෙන්න මේ ස්ටුඩන්ට් ගේ ID එකක් වදිනවා. මොකක්ද පොත? ඒක රිසීව් කරාද කියලා වදිනවා. රිසීව් ඩේට් එක. එතකොට මේ දෙක තමයි අප්ඩේට් වෙන්න ඕන. තේරුණා නේද? එතකොට ස්ටුඩන්ට් වගුවයි රිසර්වේෂන් එකයි. මොකක්ද මේකේ? ඔයාලගේ උත්තරේ හරි.
හරි මේක තමයි එන්නේ. ඊට පස්සේ බලමු 18. දැන් ප්‍රශ්න හතරක් වගේ තමයි එන්නේ. මේකේ 21 22 23 2යි මේක 3යි 4යි. හතරක් වගේ තමයි එන්නේ. හරි 18 බලමු. මේකේ 22 23 ප්‍රශ්න මතක මත පාදක වී ඇති කියලා දාලා තිනවා. අපි එකපාරම බලමු. හරි හරි මේකේ මොකද්ද බුක්ස් ටේබල් එකේ බුක් ID කියන එක තමයි මේකේ ප්‍රයිමරි කී එක වෙන්නේ. තේරෙනවද? බුක් එක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න බුක් ID එක තියෙනවා. ඒකේ ISBN එක 89 55 66යි 82යි 15. මේකේ බුක් ID එක වෙනස්. හැබැයි අනිත් සෙට් එක එකයි මේ දෙකේ බුක් ID එක වෙනස්. අනිත් සෙට් එක එකයි. 97 89 55 66යි 82යි 2015. හරි බලමු මේක අහන්න ප්‍රාථමික යතුරු සඳහා යෝග්‍ය ෆීල්ඩ් එක මොකද්ද? මොකද්ද හොඳ? යුනික්ලි නැති එකක් නේද? දැන් ප්‍රාථමික යතුරක් සඳහා මම ප්‍රාථමික යතුරක තියෙන්න ඕන ක්වොලිටිස් දෙකක් කියවනේ ඇට්‍රිබියුට්ස් මොනවාද? ඒ ඇට්‍රිබියුට්ස් එක එකක් මේක යුනික් වෙන්න ඕන. හරි? තව not null වෙන්න ඕන. ඒක මතකද? ප්‍රයිමරි කී එකක් වෙන්න නම් මෙයාගේ තියෙන්න ඕන මෙන්න මේ කියන ගුණාංග දෙක. හරිද? දැන් මේකේ යුනික් ඒවා මොනවද තියෙන්නේ? කියන්නේ එකෙන් එකට වෙනස් ඒවා. මේ දෙකම සමානයි නේද? මෙයත් සමානයි. ඒතකොට ISBN එක ගන්න බෑ. සමහර ළමයි ISBN එක ගන්නවා. හරි. මේ සමානයි. බුක් නේම් එක ගන්නත් බෑ. පබ්ලිෂ් ID එකත් සමාන ඒවා තියෙනවා. එඩිෂන් ඒවා තියෙනවා. ඒතකොට අනිවාර්යෙන්ම බුක් ID එක සඳහා ගන්න පුළුවන් මේකේ මේ ෆීල්ඩ් එකම විතරයි. දැන් ස්ටුඩන්ට් තියදී NIC එකත් ගන්න පුළුවන්. නැත්නම් ස්ටුඩන්ට් ID එකත් ගන්න පුළුවන්. මේක තේරුණාද? ප්‍රාථමික යතුරු සඳහා බුක් ID එක විතරයි එන්න පුළුවන් කියන එක. හරිද? තේරුණාද? ළමයි. තුන් දෙනා හරිද? හරිනේ හරි. හරි සර්. ඊට පස්සේ ආගන්තුක යතුරු සඳහා යෝග්‍ය ක්ෂේත්‍රය මොකක්ද? ආගන්තුක යතුරකට හොඳ එකක් මොකක්ද? කියන්න බලන්න මේකට. අචිනි book කියන්න. ID මොකද්ද? book ID නෑනේ මේ දැන් අපි මේ කතා කරන්නේ මොකද්ද? බුක්ස් ටේබල් එක ගැනනේ. බුක්ස් ටේබල් එක ගැන කතා කරද්දී බුක් ID එක මොකක්ද වෙන්නේ? ප්‍රයිමරි කී එකක්නේ. මේකේ ෆොරින් කී එකක්. ඒ කියන්නේ වෙන තැනකින් එන මොකක් හරි කී එකක් ගැන හිතෙනවද බලන්න. දැන් මේ පබ්ලිෂර් කියන එක වෙන තැනකට පබ්ලිෂර් කියන වෙන කෙනෙක්. කියන්නේ පබ්ලිෂර් කියන තොරතුරු තියෙන එකක්. ඒ ටේබල් එකෙන් මේකට අරගෙන තියෙන්නේ. හරි? මේවා ඔක්කොම පොත්වලට සම්බන්ධ ඒවා. හැබැයි පබ්ලිෂර්ගේ ඩීටේල්ස් වෙනම තියෙනවා. පබ්ලිෂර් මෙයා මේ ඒ ටික. ඒකට මේක වෙන තැනකින් එන හින්දා මේක ෆොරින් කී එකක් වෙනවා. හරිද අචිනි? එතකොට මේකට උත්තරේ publish ID. මම ඔයාලට අර වීඩියෝ ටිකක් දැම්මා. ඒ කියන්නේ වෙන ළමයිගේ ප්‍රෝග්‍රෑමින් ඒ ටිකත් නිකන් බලා ගන්න ෂේප් එකේ. බලලා තියාගන්න ඔයාලට කරද්දී ඒතකොට ලේසි වෙනවා.
හරි මේකේ කියනවා පහත සඳහන් ලකුණු අගුව හා සබ්ජෙක්ට්ස් අගුව සලකා බලන්න. ලකුණු 1යි සබ්ජෙක්ට්ස් 1යි. සබ්ජෙක්ට්ස් එන්නේ දෙක. හරිද? මේ දෙකෙන් තියෙන මේ තියෙන. එතකොට මාක්ස් එකේ හරි. මාක්ස් එක ඇත්තටම කිව්වොත් ප්‍රයිමරි කී එකක් නැහැ. හරිද? සබ්ජෙක්ට්ස් වල ප්‍රයිමරි කී එක මොකක්ද කියලා හිතෙනවද? සබ්ජෙක්ට් එකකට ඒගොල්ලෝ දීලා තියෙනවා මෙන්න මේ සබ්ජෙක්ට් කෝඩ් කියන එක තමයි මේකේ ප්‍රයිමරි කී එක වෙන්නේ. ඒක තේරුණාද? හරිද කට්ටිය? හරි හරිද මේක තේරුණා? ඔව්. ඊට පස්සේ මේක තමයි මෙතනට ගිහිල්ලා තියෙන්නේ. මොකක් වෙන විදිහටද? ෆොරින් කී එකක් විදිහට. හරි? මේක ෆොරින් කී එකක් විදිහට මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. අපි බලමු ඒ ටික තමයි මේක දැන් අපිට ගන්න පුළුවන් ඒවා ටික තියෙන්නේ. මාක්ස් වල සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් දී ඇති වගන්තියේ අසත්‍ය වගන්තිය. අසත්‍ය. හරි? මාක්ස් වගුවේ පවතින ඇඩ්මිෂන් නම්බර් හා සබ්ජෙක්ට් කෝඩ් යනු සංයුක්තය අතුරකි. හයික හරිද? ඒ කියන්නේ සබ්ජෙක්ට් කෝඩ් එකෙන් මේ ඇඩ්මිෂන් එකෙන් ඉන්න ළමයා මේකත් අනිවාර්යයෙන්ම කොහෙන් හරි ආප එකක්. මේකත් ෆොරින් කී එකක්. ඒ කියන්නේ ස්ටුඩන්ට් එකේ ස්ටුඩන්ට් ඇඩ්මිෂන් නම්බර් එක තමයි ප්‍රයිමරි කී අරන් තියෙන්නේ. ඒ විදිහට ආප එකක්. හරි? එතකොට මේක හරි. මේ දෙකම එකතු වෙලා තමයි මේක යුනික් ෆීල්ඩ් එකක් හදාගන්නේ. එතකොට මේක කම්පොසිට් කී එකක් වෙනවා. හරි? ඇඩ්මිෂන් නම්බර් සබ්ජෙක්ට් කෝඩ් යනු කම්පොසිට් කී එකක්. ඒක හරි. හරි. අහන්නේ හැබැයි අසත් එක. මාක්ස් වගුවේ පවතින ඇඩ්මිෂන් නම්බර් ප්‍රාථමික යතුරකි. ප්‍රාථමික යතුරක්ද? ඒකේ ප්‍රාථමික යතුරක් නෙමෙයි. ෆොරින් කී එකක්. හරි. ඒක බලමු අපි. මාක්ස් වගුවේ සබ්ජෙක්ට් කෝඩ් යනු ආගන්තුක යතුරකි. ඒකත් හරිනේ. මේ සබ්ජෙක්ට් කෝඩ් එක මෙහෙන් ඇවිල්ලා තියෙන්නේ ආගන්තුක යතුරක් හරි. ඊට පස්සේ සබ්ජෙක්ට්ස් වගුව හා මාක්ස් වගුව අතර ඒක බහු සම්බන්ධතාවයක් පවතී. මම මේක කියලා දෙන්න one to many මෙන්න මේ රිලේෂන්ෂිප්ස් ටික කරනවා ඔයාලට මොකද්ද අර මම කිව්වේ ඩේටාබේස් එකේ ඔයාලට ටේබල් හදලා ඒක එන්නේ ඒකෙදි මම කියනවා තියෙන රිලේෂන්ස් තමයි one to many මුලින්ම තියෙන one to one one to many many to many. ඒ කියන්නේ one to one කියන්නේ එක සබ්ජෙක්ට් එකකට එක ලකුණු ටිකක් තියෙනවා නම් ඒකට කියනවා one to one. හරි? එක සබ්ජෙක්ට් එකකට ලකුණු ගොඩක් අසයින් වෙනවා නම් ඒකට කියනවා one to many. සබ්ජෙක්ට් පැත්ත one many කියන්නේ ලකුණු පැත්ත. many to many කියන්නේ මොනවද? සබ්ජෙක්ට් ගොඩකට ලකුණු ගොඩක් තියෙනවා කියන එක. මේව ඊට පස්සේ තියෙනවා DB normalization කියලා. ඒව ඔයාලට නෑ තාම. කොහොමද මේව ගන්න කියන එක මම කියලා දෙන්නම්. කොහොමද මේවල බලන්න. දැන් අපි ගමු ටීචර්යි ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් තියෙනවා. ටීචර් ටේබල් එකයි ස්ටුඩන්ට් ටේබල් එකයි තියෙනවා. එක ටීචර් කෙනෙක් හරි ළමයි ගොඩකට අපි හිතමු ටීචර් සබ්ජෙක්ට් කියලා. ටීචර් කෙනෙක් ඉන්නවා දැන් ඉන්ස්ටිටියුට් වල හදන විදියක් සොෆ්ට්වෙයාර් එක හදද්දි මෙහෙම කියනවා මම අහනවා
ඒක ඕනගෙන් ඔයාලගේ එක ටීචර් කෙනෙක් එක සබ්ජෙක්ට් එකක් විතරමද උගන්වන්නේ. නැත්නම් එක ටීචර් කෙනෙක් සබ්ජෙක්ට් ගොඩක් උගන්වනවා. දැන් අපි හිතමු මම ඉන්ස්ටිටියුට් එකකට කරනවා නම් මම මායකට ගන්න ලෙක්චරර්ස්ලා මම කිව්වොත් IT වලට ගත්තොත් ඒක උගන්වන්න ඕන O level IT උගන්වන්න ඕන A level IT උගන්වන්න ඕන. තව තියෙනවා කෝස් එකක්. ඒ තුනම එකම IT සර් කරන්න ඕන. මේ මගේ ඉන්ස්ටිටියුට් එකේ හැටි. තව එකෙක් හදනවා එහෙම නෙමෙයි O level IT කරන්න ඕන මේ සර් විතරයි. A level IT වෙන සර් කෙනෙක්. කෝස් එක වෙන සර් කෙනෙක්. එහෙම. දැන් අපි ගමු එතකොට දැන් අපි ගමු මෙහෙම එක ටීචර් කෙනෙක් ගොඩක් කෝසස් කරනවා. O level IT, A level IT තව කෝස් එක. ඔන්න ඔය තුන. ඒකට අදිද්දි ටීචර්ස් ටේබල් එකයි එයා කරන සබ්ජෙක්ට්ස් ටේබල් එක අතර තියෙන්නේ ටීචර්ස් පැත්තේ 1 අනිත් පැත්තේ many. ඒක තේරුණාද? එක ටීචර් කෙනෙක් ගොඩක් සබ්ජෙක්ට්ස් ටිකක් කරනවා. ඒක හරිද? තේරුණාද? තේරුණාද ඒක? ඔව් සර්. හරි. තව ඉන්ස්ටිටියුට් එකක් දැන් අනිත් එක මම කිව්වේ ඒ ඉන්ස්ටිටියුට් එකේ තියෙන එක ලෙක්චර් කෙනෙක් කරන්නේ එක සබ්ජෙක්ට් එකක් විතරයි. O level IT න O level IT විතරයි. O level IT ඇතුළේ සබ්ජෙක්ට්ස් ගොඩක් තියෙන එක වෙනම එකක්. O level IT කෝස් එකක් කියලා කිව්වම O level IT න O level IT විතරයි A level න A level විතරයි. ඒක තියෙන්නේ ලෙක්චරයි කෝසුයි අතර 1 to 1. මේ පැත්තෙත් 1 මේ පැත්තෙත් 1. ටීචර්ස් පැත්තෙත් 1 අනිත් පැත්තෙත් 1. හරිද? දැන් මේක අහනවා සබ්ජෙක්ට්ස් වගුව හා මාක්ස් වගුව අතර. ඒ කියන්නේ සබ්ජෙක්ට්ස් එක සබ්ජෙක්ට් එකකට ලකුණු ಜಾති කීයක් තියෙන්න පුළුවන්. දැන් අපි හිතමු සිංහල භාෂාව. සිංහල භාෂාවට එක ලකුණක් තියෙන්නේ නැහනේ. ළමයි ගොඩක් සිංහල කරනවා. එතකොට ලකුණු ගොඩක් තියෙනවා. ඒක තේරුණාද? සිංහල භාෂාව ගත්තොත් ඒකට ගොඩක් තියෙනවා. දැන් මේ 33 කියන හිස්ටරි කියන එකට 11112 කියන ළමයාගේ ඇඩ්මිෂන් නම්බර් එයාගේ ලකුණු 69යි එකේව 4ක් තියෙන ළමයාගේ ලකුණු 78යි. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකයි මාක්ස් එකයි අතර තියෙන්නේ 1 to many. එක සබ්ජෙක්ට් එකක් ළමයි ගොඩක් කරනවා. එක සබ්ජෙක්ට් එකකට ලකුණු ගොඩක් තියෙනවා. මාක්ස් ටේබල් එකනේ. මුලින් කියන එක බලන්න සබ්ජෙක්ට්ස් එකට අදාළ වෙන්නේ මේ සබ්ජෙක්ට්ස් එකට තමයි අයිති වෙන්නේ මේ කියන 1 එක. මාක්ස් එකට තමයි අයිති වෙන්නේ මේ කියන many එක. එතකොට මේකත් හරි. මේක වැරදි උත්තරේ තමයි මෙන්න මේක. දෙක කියන එක. ඇඩ්මිෂන් නම්බර් කියන ප්‍රාථමික අතුරක් නෙමෙයි ෆොරින් කී එක. හරි? මේක තේරුණාද? කට්ටිය හරිද? හරි සර්. හරි. මේ තියෙන අර මම කියපු එක. ඩේටාබේස් සම්බන්ධයෙන් මොකද්ද වෙන්නේ? මම මුලින්ම කිව්වා මුලින්ම හැදෙන්නේ මොනවද? ටේබල් එකේ මෙන්න මේ ස්ටුඩන්ට් ටේබල් එකක් ගන්නවා කිව්වොත් ටේබල් එකේ මේ ටික හදාගෙන ඉන්නවා. මේකට මොනවද කියන්නේ? මුලින්ම ෆීල්ඩ් සෙට් එක. ෆීල්ඩ් වල නම් ටිකකුත් දාගන්නවා මොන හරි. ෆීල්ඩ් සෙට් එකක් හැදුනායින් පස්සේ ඒවට මොනවද දන්නේ ඒවට මේ රෙකෝඩ් දාගෙන ගියාට පස්සේ මේක වෙනවා මොකද්ද? ෆීල්ඩ් වල රෙකෝඩ් දැම්මයින් පස්සේ ෆීල්ඩ් වල රෙකෝඩ් දැම්මයින් පස්සේ ඒක මොකද්ද වෙන්නේ? ඒක ටේබල් එකක් වෙනවා.
හරිද? ඒ වගේ එක එක ටේබල් මේක ටේබල් එකක් කියලා හිතමු. මේ තව ටේබල් එකක්. ස්ටුඩන්ට් ටේබල් එක, අනිත් එක මාක්ස් ටේබල් එක, මේ තියෙන ඇටෙන්ඩන්ස් ටේබල් එක. ඒවා මෙයා දත්තක් තියෙනවා. මේ ටික එකින් එකට ලින්ක් වුණාම 1 to 1ද 1 to manyද කියලා එහෙම ලින්ක් කරලා ගත්තම ටේබල් ටිකක් ලින්ක් වුණාම හැදෙනවා ටේබල් ටිකක් ලින්ක් වුණාම හැදෙනවා රිලේෂනල් ඩේටාබේස් එකක්. මුලින්ම ශේෂ්ත්‍ර එකතුවක් මොකද්ද? වගුවක් නෙමේ. මුලින්ම ශේෂ්ත්‍ර පටන් ගන්න. එතකොට මේකත් නැහැ. මේකත් නැහැ. ශේෂ්ත්‍ර එකතුවක් මොකද්ද? ශේෂ්ත්‍ර එකතුවක් රෙකෝඩයක් සාදයි. ඊට පස්සේ රෙකෝඩ් එකතුවක් ටේබල් සාදයි. ඊට පස්සේ ටේබල් එකතුවක් වගු එකතුවක් දත්ත සමුදායක් සාදයි. ඩේටාබේස් එක. එතකොට මේකට උත්තර එක. කට්ටිය මේකද ගැහුවේ? ඔව් සර්. හරි. අල්ලම තාම නැහැ නේද? හරි. හැබැයි මේක මේ සෙකන්ඩ් පාර්ට් එකේ පොඩ්ඩක් ඒක අල්ලගත්තේ නැත්නම් අමාරුයි. දැන් මේවා නම් බලලා කරයිකි කියලා බලමු. අපි ගෙලින්ම මේකේ එකපාරම බලමු. මේකේ ශිෂ්‍ය වගුව. ස්ටුඩන්ට් ටේබල් එකේ මේක තමයි වෙන්නේ ප්‍රයිමරි කී. ඒක තේරුණාද? මෙයා ප්‍රයිමරි කී වෙන්නේ කියලා. හරිද? සබ්ජෙක්ට් වගුවේ ප්‍රයිමරි කී එක වෙන්නේ මොකද්ද? කියන්න බලන්න. ඇන් කියන්න බලන්න. ඇන්. hello. ජෙට් කෝඩ් එක. සබ්ජෙක්ට් කෝඩ් එක තමයි ඒක ප්‍රයිමරි කී එක වෙන්නේ. ඊට පස්සේ ලකුණු වගුවේ මේ සබ්ජෙක්ට් කෝඩ් එක මෙතනින් එන මොකද්ද? මේක ෆොරින් කී එකක්. ෆොරින් කී. ස්ටුඩන්ට් නම්බර් එකත් මෙතනින් ෆොරින් එන කී. මේකත් ෆොරින් කී. ෆොරින් කී එකට කඩ ඉරක් තමයි ගහන්නේ. ඒකත් පොඩ මතක තියාගන්න. මේකත් ෆොරින් කී එක. ඊට පස්සේ සබ්ජෙක්ට් කෝඩ් එකයි ස්ටුඩන්ට් නම්බර් එක මේ දෙකම එකතු වෙලා තමයි හැදෙන්න ඕන යුනික් ෆීල්ඩ් එකක්. ඒ හින්දා මේකට කියනවා කම්පොසිට් CK කියලා දානවා. හරි. හරි. බලමු විෂය වගුවෙහි ෆීල්ඩ් සංඛ්‍යාව කීයද? විෂය වගුව නැත්නම් සබ්ජෙක්ට්ස්. සබ්ජෙක්ට්ස් එකේ ෆීල්ඩ්ස් කීයද කියලා අහනවා. හරි දෙකයි මේ. මේකයි මේකයි. සබ්ජෙක්ට් කෝඩ් එකයි සබ්ජෙක්ට් එකයි මෙන්න මේවනේ ෆීල්ඩ්ස් කියන්නේ කොලම්ස්. හරි. එතකොට දෙකයි. කට්ටියට මේක හරිද? තුන් දෙනා හරිද? හරි සර්. හරි. ඊට පස්සේ ශිෂ්‍ය වගුව සඳහා ප්‍රාථමික කී ප්‍රාථමික කී නෙමෙයි ප්‍රාථමික අතර නැත්නම් ප්‍රයිමරි කී ලෙස වඩාත්ම යෝගී ශේත්‍රය මොකක්ද? ශිෂ්‍ය වගුව. අපි දැන් ඉස්සලා වගුරු කරා ස්ටුඩන්ට් නම්බර්. දත්ත සමුදායයේ ආගන්තුක යතුරු සඳහා නිදසුනක් වන්නේ කවරද? සබ්ජෙක්ට් කෝඩ් එකත්
හරි මෙතින් විෂය වගුවෙහි නෙමේ මොකේද ලකුණු වගුවේ ශිෂ්‍ය වගුවෙත් නෙමේ ලකුණු වගුවෙහි මාක්ස් එකේ සබ්ජෙක්ට් කෝඩ් එකත් හරි මේකත් හරි ලකුණු වගේ මාක්ස් නෙමෙයි නෑ සබ්ජෙක්ට් කෝඩ් එක හරි නැත්තම් ස්ටුඩන්ට් නම්බර් එකක් තිබ්බත් ඒත් හරි මම එකක් දාන්න දැන් මේකේ තියෙන විදිහටම දාන්න ඕන දැන් ඔයාලට මොකක් කර ලියන්න කිව්වොත් ස්ටුඩන්ට් අන්ඩර්ස්කෝර් නම්බර් තිබුණොත් ඒ විදිහටම දාන්න හරි සාමාන්‍යයෙන් අපි ඩේටාබේස් එකක් හදද්දි ඩේටාබේස් එකේ නමට දැන් අපි හදනවා නම් CKC ස්කූල් කියලා ඩේටාබේස් එක ඒක අපි දෙකක් විදිහට කියන්නේ CKC ස්පේස් ස්කූල් ඒ විදිහට දාන්නේ නැහැ. දාද්දි ඕන CKC අන්ඩර්ස්කෝර් ස්කූල් කියලා දාන්න පුළුවන්. නැත්නම් CKC කියන්නේ සිම්පල් ස්කූල් කියන එකේ S අකුර කැපිටල්. camel case notation කියලා. මම ඒක උගන්වන්නම් ප්‍රෝග්‍රෑමින් වලට ආවම. හරි ප්‍රෝග්‍රෑමින් වල හිඩස් තියෙන එක කරන්නෙම නැති වැඩක්. හරි හිඩස් කියද්දි ඒකට දෙකක් වේරියබල් දෙකක් විදිහට ගන්න. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මම කියන්නම් ඒකට ආවම. දෙකම මේක. ඉංග්‍රීසි සඳහා කපිල ලබාගත් ලකුණු සංඛ්‍යාව කීයද? කපිල කියන එක බලමු කපිල. හරි මෙන්න මේක ගැන තමයි අහන්නේ. කපිල මොකක්ද අංකය 1003. ඊට පස්සේ බලනවා 1003 කියන එක ඉංග්‍රීසි කියන්නේ 3නේ. 3 කියන එක ලකුණු කීයද? 70යි. තේරුණාද? එක ගත්ත විදිය? කට්ටිය හරිද? Hi, sir. හරි. ධාතු සමුදාය සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න එක් වස්තුවකට ඔබ්ජෙක්ට් එකකට සම්බන්ධිත ශේෂ්ත්‍ර එකකට ශේෂ්ත්‍ර එකතුවකට ශේෂ්ත්‍ර කියන්නේ ෆීල්ඩ්ස් රෙකෝඩ් එකයි කියනු ලැබේ. දැක්කද ඒ කාලේ රෙකෝඩ් එකට කිව්වේ මොකද්ද? උපලැකියානක්. දෙක දැන් කාලේ කියන්නේ මොකද්ද? රෙකෝඩ් එක කියලාම තමයි කියන්නේ. ඒ කාලේ වෙනස්. හරි නේද? Hi, sir. ෆීල්ඩ් එකතුවකට අපි කිව්වේ රෙකෝඩ් එකක් කියලා. මේක හරි. රිලේෂනල් ටේබල්ස් එකතුවකට දත්ත සමුදායකය කියන එක. ඔව්. එක් වගුවක ආගන්තුකය අතුර තවත් වගුවක ප්‍රයිමරි කී වේ. අනිවාර්යයෙන්ම හරිනේ ඒක. ප්‍රයිමරි කී එකක් තමා මොකක් හරි එක්ක ෆොරන් කී එකක් වෙන්නේ. එතකොට ABC සියල්ලම. මෙතන ඉඳන් 17 හරි ඉන්න. ඩේටාබේස් මැනේජ්මන්ට් එකකින් දෙන්නේ නැත්තේ මොනවද කියන එක තමයි අහන්නේ. සෝට් කරන්න පුළුවන්. අප්ඩේට් කරන්න ලේසි.
රිපෝට් ජෙනරේට් කරනවා. රිපෝට් කියන්නේ මෙදා ඉඳන් මෙදාට වෙනකන් ආපු ළමයි ටික දෙන්න කියලා කිව්වොත් ඒ කියන්නේ ඩේට් එක සිලෙක්ට් කරලා ළමයි ටික සෝට් කරන්න කිව්වොත් හොයන්න කිව්වොත් හොයලා දෙනවා. හැබැයි මෙයාට තනියෙන් ප්‍රස්තාර හදන්න බෑ. ඒ කියන්නේ charts හදන්න බෑ. charts හදන්න නම් වෙනම plugins දාලා ඒ සෝට් කරපු data ටික chart එකට යවන්න ඕනේ. එතකොට තමයි හැදෙන්නේ. පස්සේ ඒ කියන්නේ ඒවා පෙන්නන්න programming දැනගන්න ඕන. මේක මතක තියාගන්න DB database management ඒ වලින් sort කරන්න පුළුවන්, find easy, update, delete ඒ ටික කරන්න පුළුවන්. reports generate කරගන්නත් පුළුවන්. එතකොට මේකට උත්තරේ මෙන්න මේ හතර. දොළයි සිට 14 දක්වා මෙන්න මේ ටික බලන්න කියලා කියනවා. මේකේ ටැක්සි ටේබල් කොරිය රත වගුව අනිත් එක රේට් ටේබල්. ටැක්සි එකේ අනිවාර්යයෙන්ම ටැක්සි නම්බර් එක එකකට එක නම්බර මෙන්න මේක තමයි මේකේ ප්‍රයිමරි කී එක වෙන්නේ. රේට් ටයිප්, ඩ්‍රයිවර් නේම්, හරි ඩ්‍රයිවර් සිටි. ඊට රේට් ටේබල් එකේ මුකුත් මේගොල්ලෝ දීලා නැහැ. ප්‍රයිමරි කී එකක් නැහැ ඇත්තට. ප්‍රයිමරි කී එකක් නැහැ, ෆොරින් කී එකක්වත් මේ තියෙන රේට් ටයිප් එක තමයි මේගොල්ලෝ අරගෙන තියෙන්නේ. රේට් ටේබල් එකේ මම හිතන්නේ මේක තමයි මෙයාලා අරගෙන තියෙන්නේ. මේකේ හරිද මේකේ රේට් ටේබල් නේ. මෙතකොට රේට් ටේබල් එකේ මේක ප්‍රයිමරි කී එක වෙන්න ඕන. මේක මෙයාට ෆොරින් කී එකක් වෙන්න ඕන. එහෙනම් බලන්න මේ ටැක්සි ටේබල් එකේ ටැක්සි එක රේට් ටේබල් එකේ අනිවාර්යයෙන්ම රේට් ටයිප් එක එයාගේ ප්‍රයිමරි කී වෙන්න ඕන. ඒක මෙහෙට ෆොරින් කී වෙනවා. හරි. කුලී රත වගුවෙහි ප්‍රාථමික අතුරු ලෙස තෝරාගෙන වඩා සුදුසු ක්ෂේත්‍රය මොකක්ද? කුලී රත ටැක්සි නම්බර් එක. ඒක අපි බලන්නේ මේක යුනික් වෙනවද not null වෙනවද කියන එකෙන්. මේක 3W කියන එක දෙපාරක් ඇවිල්ලා තියෙනවා. එකෙන් දෙන්න බෑ. කොළඹ කියන එක දෙකක් තියෙනවා. පෙරේර දෙකක් තියෙනවා. මේක මේ ටික එකයි ටැක්සි නම්බර් එක. ඒක අනිවාර්යයෙන්ම වෙන මොකක්වත් එන්න බෑ. ප්‍රයිමරි කී එකට ටැක්සි නම්බර් එන්න ඕන. මේක හරිද ඔයාලගේ? කට්ටිය. මේක හරි කියන්න තිබුණේ? ඔව් සර්. හරි. හරි ඊට සර්. පස්සේ පහත් දැක්වෙන කුමන ක්ෂේත්‍රය දත්ත පාදකයේ ආගන්තුකයේ අතුරක් සඳහා උදාහරණයක් වේද? කොළී රත වගුවෙහි ටැක්සි නම්බර් නෑ. ඒක නම් එන්නේ නැහැ කොහොමවත්. කොළී රත වගුවෙහි රේට් ටයිප්. ඒක නේද එන්නේ ෆොරින් කී එකක්. මිල ගණන් වගුවෙහි ඔව්. මිල ගණන් වගුවෙහි රේට් ටයිප් එක නෙමෙයි. කොළී රත වගුවෙහි ඩ්‍රයිවර් සිටි ඒකත් නෙමෙයි. මෙන්න මේක තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. මිල ගණන් වගේ තියෙන ශේස්ත්‍ර ගන්න සහ රෙකෝඩ් ගන්න පිළිවෙල. ශේස්ත්‍ර කීයද? මිල ගණන් වගේ ශේස්ත්‍ර ෆීල්ඩ්ස් දෙකයි. ෆීල්ඩ්ස් දෙකයි. ඒ කියන්නේ මේකයි මේකයි තමයි ෆීල්ඩ්ස් දෙක. රෝ කීයක් තියෙනවද? රෝ 3යි. ෆීල්ඩ්ස් දෙකයි රෝ 3යි. හරි. හරි ඊට පස්සේ එසේ තියෙන්නේ එසේ ටික අර ළමයා තාම කරන්න ඔයාලා අද මට කියන්න වෙලාවක්
අද මට ආයෙ තියෙන්නේ රෑ 7ට තියෙන්නේ. ඊට කලින් වෙලාවක් කියන්න. අනේ රෑ 7 නෙමෙයි හවස් 4ටත් තියෙනවා. 4 6 4ට කලින් වෙලාවක් ඔයාලා මට කියන්න. එතකොට මේ අර ළමයාවත් සෙට් කරගෙන කියන්න. අර අනිත් ළමයා කවුද? මම මතක නැහැ. කවුද නැත්තේ? ටෙනාරනේ. ඔව්. ටෙනාරාවත් සෙට් කරගෙන කියන්න. මම මේ ටික දැන් දාන්නම්. එතකොට මේක බලන්න කියන්න ටෙනාරට. අනිවාර්යෙන් මේක බලලා එන්න කියන්න. මේක බලලා මට වෙලාවක් දෙන්න ඔයාලා. මෙන්න මේ එසේ ප්‍රශ්න ටික කතා කරන්න. හරිද? මේකේ ලියන්න ඒවා තියෙනවා. ඒකින්ද පොඩ්ඩ අමාරුයි. මේක තනියම කරොත් අර ළමයට මුකුත්ම නැහැ. ඒකින්ද ඒක බලලා මට කරන්න කියන්න. හරිද? ඒක ක්ලාස් දෙකක් නෙමෙයි සේම් ක්ලාස් එක එකම එක. හරි. එක දවසක් විදිහට තමයි ගන්නෙ. එහෙම කතා කරලා කියන්න ගෲප් එකට දාන්න මැසේජ් එකක්. එතකොට ගත්තා. හරි. හරි නේද? එහෙම කරමු. මේකට දාන්නේ මෙන්න මේ YouTube channel එකට දාන්නේ. හරි. Vic Institute කියන එකට දාන්නේ. මම එවන්න ඕන link එක. link එක ක්ලික් කරලා තමයි ඔයාලට යන්න පුළුවන්. public නෙමෙයි දාන්නේ. හරි. හරි. එහෙනම් ඉවරයි. bye. හරි. Thank you. හරි. okay bye.